Pio TV Go app එක දැන්ම දාගන්න. Pio TV Go SLT Pio TV TV බලන හොඳම විදිහ. අද 2019 මැයි 20 සඳුදා සිරස්තල පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 89 දෙනෙකුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ. ප්‍රස්ත කටයුතුවලට සම්බන්ධ අයෙක් පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරී. ජනතා විමුක්ති පෙරමුණෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක්. අප හිට කතානායකවරට බාර දෙන්න බලාපොරොත්තු. ජනපති දුරකාලය දීර්ඝ කිරීමට උත්සාහ නොකරන්නැයි සරසවි ඇඳුරන්ගෙන් ඉල්ලීමක්. ඒකබද්ධ විපක්ෂයත් නඩු මගට. උසාවියට ගිහිල්ලා අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක කරනවා මේක ප්‍රතික්ෂේප කරන්නයි කියලා. සුපුරුදු පරිදි පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භන්න. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද අපි හදලා තියෙනවා. යුද හමුදාපතිගෙන් ආරක්ෂාව ගැන සහතිකයක්. තනමල්විල අසරණ පවුලට සරණක් වූ අද දෙරණ පුවත. අයඩෙක්ස් ඇතුළත ඉදිමීම සමනය කරන අතර විනාඩි 5කින් ක්‍රියා කිරීම ආරම්භයි. අයඩෙක්ස් දිවියට නවදිරයක්. අයඩෙක්ස් වෙතින් එසේ කැක්කුමට විශේෂඥා අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඉක්මනට සහනය අදම අත්විඳින්න. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. ජාතික තෞහීද් ජමාත් සංවිධානයට අනුබද්ධව කටයුතු කර ඇති බවට තහවුරු වූ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කුරුණෑගල පොලිසියට අවසර ලබා දී තිබෙනවා. මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සමස්ත සැකකරුවන් ගණන 89ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. The big story. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ ජමාල්ඩී නෞෂාඩ් නැමැති 42 වැනි පුද්ගලයෙකු ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ දීර්ඝකාලීන සමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ඒ අනුව පෙරේදා කුරුණෑගලදී අත්අඩංගුවටපත් එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කුරුණෑගල පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ජමාල්ඩී නෞෂාඩ් සම්බන්ධයෙන් කරුණු හෙළි වී තිබුණේ පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදීම පොලිස් අත්අඩංගුවට පත් වූ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී. මුලින්ම මේ තොරතුර කුරුණෑගල පොලිසියට ලැබෙන්නේ අලකොළ දෙනිය ප්‍රදේශයේ පොල්ලිඩමක යම් පිරිසක් පුහුණු කඳවුරක් පවත්වා ඇති බවටයි. ඒ අනුව විමර්ශනයේදී මුලින්ම සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා. මේ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එම පොල්ලිඩම අයිතිකරු. ඒ වගේම තවත් සැකකරුවෙක් මේ පුහුණු කඳවුරේ පවත්වන ලද පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කරන ලද තැනැත්තෙක්. තුන්වන සැකකරු මෙම පුහුණු වැඩසටහනේ දේශකයෙක් වශයෙන් සහභාගී වී සිටි තැනැත්තෙක්. මේ තිදෙනාව අත්අඩංගුවට ගන්නේ මැයි මාස 9 වෙනි දිනයි. මොවුන් තිදෙනාව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් කන්තු රේඛන හෙවත් ECG අංශයේ සේවකයෙකුද විමර්ශනවලදී අත්අඩංගුවට පත් වුණා. මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා. මේ අත්අඩංගුවට පත් වූ අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කුරුණෑගල රෝහලේ සේවකයෙක්. ඒ රෝහල් සේවකයාට අයත් බැංකු ගිණුමකට නොයෙකුත් පුද්ගලයන්ගෙන් වරින් වර විශාල මුදලක් ලැබී තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. මේ දෙදෙනාව මේ වන විට කුරුණෑගල පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු වෙනවා. තවදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම සහ විමර්ශනවලදී මැයි 18 වෙනි තවත් සැකකරුවෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා. ඔහු මාවතුපොළ අලවතුගොඩ ලිපිනේ පදිංචිකරුවෙක්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියෙක්. ඔහුවත් මේ වන විට
රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. මෙලෙස අත්තනගුඩ ගැනුණු චමාල්ඩීන් නෞෂාඩ් 2006 වසරේ සිට වසර 12කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර තිබෙනවා. ඔහු තෞහීද් ජමාත් සංවිධානයේ දීර්ඝකාලීන සමාජිකයෙකු බව හෙළි වී ඇති අතර එම මතවාද ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා පවත්වන ලද දේශනමාලාවේ ප්‍රධානතම දේශකයෙකු ලෙසද කටයුතු කර තිබුණා. කොල්ම ප්‍රදේශයේ ඔහු විසින්ම මිලදී ගන්නා ලද නිවසක සිටිමින් රාජකාරි සඳහා වාර්තා කර ඇති සැකකරු සති අන්තයේ අකුරන් නගරයේදී තෞහීද් ජමාත් සංවිධානයේ සෙසු සමාජිකයින් සමග සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බව හෙළි වී තිබෙනවා. පාස්කුවිර්දා ප්‍රහාරයෙන් පසු අකුරණ ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන මාර්ගවලට පොලිස් මාර්ග බාධක එදිවීම මගින් සිය කටයුතු වලට බාධා පැමිණීම නිසා පාර්ලිමේන්තුවේ මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර එම මාර්ග බාධක ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ජමාල්ඩීන් සෙසු සමාජිකයින් සමග සඳහන් කර තිබූ බවද අනාවරණය වී තිබෙනවා. මේ වන විට පාස්කුවිර්දා ප්‍රහාරයට අදාළව සැකකරුවන් 89 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 69ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් ඒ වගේම තවත් සැකකරුවන් 20ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේත් ඒ අනුව සමස්ත සැකකරුවන් 89ක් මේ වන විට රඳවා තබාගෙන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුවෙන බව සඳහන් කළ යුතුයි. The big story. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායකවරයා වෙත බාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළා. ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවම හෝ වගකීමක් නැති පාලක කණ්ඩායමක් මේ රට පාලනය කිරීම ඕනෑම මොහොතක අපේ රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත බවට පත් විය හැකිව තිබේ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව පළවාරින්න ඕන. අන්න ඒ සඳහා ජනතාවට අවස්ථාව තිබෙන්නේ මැතිවරණයකදී පමණයි. හැබැයි පාර්ලිමේන්තුවට අවස්ථාවක් තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ තියෙන අවස්ථාව තමයි අගමැතිවරයාටත් ආරක්ෂක අමාත්‍යවරයාටත් මේ කැබිනට් මණ්ඩලයටත් මේ ආණ්ඩුවටත් විරුද්ධව විශ්වාස භංග යෝජනාව සම්මත කිරීමේ පාර්ලිමේන්තුව. ඒ නිසා අපි හෙට දිනේ මේ ආණ්ඩුවට විරුද්ධව අපේ හෙට කතානායකවරයාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මා දන්න විපක්ෂ කණ්ඩායමක් විසින් රිසාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. අපි විපක්ෂ නායකතුමාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර මෙම යෝජනාව ගන්න පුළුවන්ද කියලා. එතුමාලගේ පාර්ශ්වයෙන් කියනවා නම් බදුද්දීන්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව පළමුවගෙන ආණ්ඩුවට විරුද්ධ යෝජනාව දෙවනුව ගන්න ඕන කියලා කල්පනා කරනවා නම් අපි ඒකටත් එකගයි. තනි පුද්ගලික දුබලතාවයට වඩා මෙතන තිබෙන ආණ්ඩුවක් හිට දුබලතාවේ එනිසා ප්‍රබල වෙන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙන විශ්වාස භංග කියලා අපි විශ්වාස කරනවා. රිසාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේ නිශ්චිත මොහොතේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන අවස්ථාවේදී අපි පෙනී හිටින්නේ කිසිදු අපරාධකරුවෙකුට සහාය දීමේ දිශාවෙන් නෙවෙයි. ඒ නිසා පාර්ලිමේන්තු ඉදිරිපත් වෙන කරුණු අනුව අපි නිශ්චිත මොහොතේදී ඒ තීරණය ගන්නවා. අපි විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරපුවාගේ පළවෙනි කාර්යභාරය තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා කරන්න. එහෙම අපරාධකරුවෙක් ඒ චෝදනාව වලට අහුල් වී අපරාධකරුවෙක් නම් ඔහුට විශ්වාස භංග යෝජනාව විතර ප්‍රමාණවත් නැහැ කියන තැන අපි ඉන්නේ. එනම් ඔවත් අතට ගිරෙත් දාන්න. විතර තමයි අපි ඉන්නේ. මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාට එරෙහිව විශ්වාස භංගයට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේද සහාය ලබා දීමට තීරණය කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙනින බව ඒකබද විපක්ෂය පවසනවා. මේ වෙන විට ප්‍රසිද්ධියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා ඒ වගේම TNA පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා ඒ වගේම අත්සන්නකොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා ප්‍රසිද්ධියේ මේ සඳහා සහාය පළ කරන බවට අපි පුවත්පත්වල දැක්කා. අපි විශ්වාස කරනවා අනිවාර්යෙන්ම රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබෙනවා කියලා. මේ ජයග්‍රහණය දැක අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා සුපුරුදු පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩ යනවා. දැන් රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා ඒකට පක්ෂව රජයේ ඉන්න මැති ඇමතිවරු සහාය පළ කරනවා ප්‍රකාශ කරලා තියෙද්දි නැවතත් රජයට විශ්වාස භංගයක් ගෙනීම තුල නැවතත් රජයේ ඉන්න පිරිස් රජේ වටා එක රාශි වෙනවා. මොකද තමන්ට තියෙන ඇමති කන්ටි නැති වෙයි කියන බයට, තමන්ට තියෙන වරප්‍රසාද නැති වෙයි කියන බයට මැති ඇමතිවරු මේක වටා එක රාශි වෙනවා. දැන් මේ අනුර කුමාර දිසානායක මහත්තයා උත්සාහ කරන්නේ මේ රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට ඉදිරිපත් කරන
යෝජනා විශ්වාස භංග යෝජනාව හැල්ලුවට ලක් කරන්න. මේක පරාජය කරන්න. මේක වටා තියෙන ජන සංඛ්‍යාව අඩු කරන්න තමයි මේ ආණ්ඩුවට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාව අනුර කුමාර දිසානායක මහත්තයා ගෙන්නන්නේ. මේක අපිට පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොකද රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාත් ඒ වගේම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් මේ දෙන්න අතර තිබුණ මැද පුරුක තමයි මේ පසුගියදා ත්‍රස්තවාදීන්ට වැඩිම මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්න ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා. ඔහු වර එක රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාත් එක්ක ව්‍යාපාර කටයුතු කරනවා. ඔහු වර එක ජනතා විමුක්ති පෙරමුණට මූල්‍ය ආධාර දීලා ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ නිසා රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට අනුර දිසානායක මහත්තයා ඉදිරිපත් වීම පුදුමයකට කාරණයක් නෙවෙයි. මේ විශ්වාස භංග යෝජනාව රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට විරුද්ධව තියෙන විශ්වාස භංග යෝජනාව සාකච්ඡා කළ පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමකට ලක් කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය නම් අර ගිලිහීගෙන යන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලය රැක ගැනීම සඳහා ඊට පසුව විශ්වාස භංග යෝජනාවක් අරගෙන එන්න පුළුවන්. ත්‍රස්තවාදයට එරෙහි පරීක්ෂණවලට සහයදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තම අමාත්‍ය දුරෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාවට තමා සහාය දක්වන බව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙනු ලබන විශ්වාස භංග යෝජනාව පිළිබඳව විවිධ අදහස් පළ කෙරුණා. විශේෂයෙන්ම යුද හමුදාපතිවරයා සනාත කරලා තියෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා තුමාට කතා කරලා සැකකරුවන් ගැන විමසුවයි කියලා. ඒ වගේම මම දන්නා පරිදි රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාත් පිළි අරගෙන තියෙනවා එතුමා යුද හමුදාපතිතුමාට කතා කරයි කියලා. ඒක තමයි පළවෙනි ප්‍රධාන කාරණාව මේ විශ්වාස භංගයේදී අපි ඉල්ලා සිටිනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එතුමාගේ අමාත්‍ය ධූරයෙන් අස්වෙලා ඒ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු බලපෑමකින් තොරව කරගෙන යන්නට ඉඩ දෙන්න කියලා. එහෙම නැති වුණොත් මට සිද්ධ වෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. රිෂාඩ් බදුද්දීන් ඇමතුමාට මේ අපේ ආණ්ඩුව තුළ සම්ප්‍රදායන ඔහුට චෝදනාවක් තියෙනවා. ඔහුට පුළුවන් ඉල්ලාස් වෙන්න. ඉල්ලාස්ලා ඔහුට තියෙන ඒ චෝදනා පිළිබඳව යම් ප්‍රශ්න තුළ ඔහු නිර්වැදිභාවය පිළිබඳව ඔප්පු කරලා බලලා කටයුතු කරනවා. මම හිතනවා ඒක තමයි කදිනම් යෝජනාව කරු අග්‍රාමාත්‍යතුමාට අපි යෝජනා කරන්නේ. අපේ මැති ඇමතුරු පෞද්ගලික කාලය තුළ ඔවුන්ට ආපු චෝදනා තුළ ඔවුන් ඉල්ලාස් වුණා. මම හිතනවා රිෂාඩ් බදුද්දීන් ඇමතුවත් ඉල්ලාස්ලා රටට වගේ කියොත් ඇමතිවරයෙක් කියලා ජාතිවාදී ප්‍රශ්නය තවත් ඉහවා යන්න නැතුව වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක නොවන විදියට කටයුතු කරනවා නම් මම හිතනවා හොඳම යෝග්‍ය වැඩපිළිවෙල යයි කියන මගේ පෞද්ගලික මතය. ඔහු ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ත්‍රස්තවාදී පනත අද ක්‍රියාත්මකයි. මම හිතන්නේ හමුදාපතිවරයා මම හිතන්නේ කිසිම දේශපාලන නායකයෙක් ගණන් ගන්න නතුන් තමන්ගේ රාජකාරී හරියට ඉෂිස් දෙක මම හිතනවා හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයාට පුළුවන් මෙතුමා ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට කටයුතු එසේ නොවෙන්නේ යම්කිසි නීති අනුකූල කටයුත්තක් නොවන නිසා කියන කාරණේ සැකේ සමාජය තුළ තියෙනවා. රිෂාඩ් ඇමතිතුමාට ඔබතුමා ඒකට විපක්ෂෝ ඒ කියන ඔබතුමා බේර ගන්න අත දෙනවා. අපි ඒක නෑ අපේ පක්ෂයක් විදිහට තීරණය ගන්න ඕනේ. අන්තිමට බේද ටික අරගෙන පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා කරලා එකට යනවා තීරණය අරන්. එච්චරයි. ඔබතුමා බේරගෙන යනවා. දැන් ඔබතුමානේ ඒක කියන්නේ. මං කිව්වේ දැන් බේරනවද නැද්ද මොනවද මේ හැබැයි මෙහෙම දේශපාලන පරිගැනීමෙන් කියන විශ්වාස භංග වලට අපි අත උස්සන්නේ නෑ. හෙට සිට සුපුරුදු පරිදි දරුවන් පාසල් වෙත බාරදීමෙන් අනතුරුව මව්පියන්ට සිය දෛනික රාජකාරිය සඳහා පිටත්වීමට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර පාසල් වලට උපරිම ආරක්ෂාවක් සැලසීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පියවරගෙන ඇති බව යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගේ මැයි 6 වනදා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භ වුවද පාසල්වලට සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතුණා. ප්‍රාථමිකාංශයේ දරුවන් සඳහා දෙවැනි පාසල් වාරයේද පසුගේ 13 වනදා ආරම්භ කෙරුණද එම සතියේද සිසුන්ගේ පැමිණීම සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණා. හෙට සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පාසල්වලට පැමිණෙන්නයි අධ්‍යාපන අමාත්‍යවරයා සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා. දැන් තත්ත්වය හොඳ වෙමින් යනවා. පසුගිය සතියේ වෙද්දී හොඳ වර්ධනයක් තිබුණා පාසල්වලට දරුවන් පැමිණීම. අපි බලාපොරොත්තු වෙනවා හෙට වෙද්දී මේ තවදුරටත් හොඳ තත්ත්වයකට පැමිණෙයි කියලා. මම දැක්කා පහුගිය දවස්වල දැන් සමහර දේශපාලඥයෝ ප්‍රකාශ කරනවා පාසල් වලට ඔවුන් පැමිණෙන බව. ඒ වගේම පාසල් පටන් ගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රචාර දක්වනවා. ඒ ගැන ඇත්ත වශයෙන්ම අපි සතුටටපත් වෙනවා.
තාවම එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ. මම බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ අනිකුත් නිලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් තරම් මේ ගිය විදිහටම ඉදිරියට යන්න. මේ රජයේ සේවකයෝ ඔර්ගනයිසේෂන් සේවකයෝ මේ සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් ඔවුන්ගේ රාජකාරී නිවන සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් නෑ එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. දැන් අපි වෙනදා වගේ මේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව පාසලට දාලා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර දෙමව්පියෝ රැකියා කරන අය බොහෝ අය ඉන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද අපි හදලා තියෙනවා. ඉතින් දෙමව්පියන්ට මෙතන ඉඳගෙනම කරන්න පුළුවන්කමක් නෑ. මේ අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පාසැල්වලට උපරිම ආරක්ෂාවක් සලසා ඇති හේයින් අනියත බියකින් තොරව දරුවන් හෙට සිට පාසැල්වලට ඇවීමට කටයුතු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවයි. මේ අවස්ථාවේදී සියලුම දෙමව්පියන් වෙත මතක් කර සිටිනුවේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් හෙට දින සිටම පාසලට යැවීමට කටයුතු කරන ලෙසයි. ජනපතිගේ දුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය නොවිමසන ලෙසට ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලීම සිදු කළා. ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ ලිපියෙහි සඳහන් වන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය ප්‍රකාරව සිය නිල කාලය සම්බන්ධයෙන් විමසීමට සූදානම් වන බවට විශ්වසනීය ආරංචි මාර්ග මගින් දැනුවත් වී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය සම්මත වීමෙන් පසු විධායක ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ ජනාධිපතිවරණයේ පැවති 2015 ජනවාරි 8 වෙනිදා සිට වසර 5කින්ද නොයසේ නම් 19 වන සංශෝධනය බලාත්මක කරමින් කතානායකවරයා අත්සනයේදූ 2015 මැයි 15 වන දින සිට වසර 5කින්ද යන පිළිබඳ මතය විමසීමට සූදානමින් සිටින බවට එම ලිපියේ සඳහන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ලිපියේ කරුණු 3ක් පෙන්වා දෙමින් පවසන්නේ මෙම අවස්ථාවේදී තම නිල කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මතය විමසීම කාලෝචිත නොවන බවයි. විශේෂයෙන්ම මීට පෙර ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ නිල කාලය වසර 5ක්ද 6ක්ද කියන කාලය පිළිබඳව විමසීමක් කරා ශ්‍රේෂ්ඨ අධිකරණය මගින්. එහිදී තාම පැහැදිලි තීන්දුවක් ලබා දුන්නා එතුමන්ගේ නිල කාලය අවුරුදු 5ක් බව. මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරා නව අගවිනිසුරුවරයා පත් වුණාට පස්සේ තමුන් ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ නිසා අපටත් ජනතාවටත් ඊටාම සාධාරණ සැකයක් මතුවෙනවා. අලුත් අගවිනිසුරුතුමා පත් කළේම මේ ආකාරයට ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කර ගැනීමේ පරමාර්ථයක්ද සහිතව කියලා. එය මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටීමට මූලික කාරණයක් වෙනවා. ඉතින් මේ නිසා අප හිතනවා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා කළ යුත්තේ තමන්ගේ නිල කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ දැරීමක් නෙමෙයි. මේ රටේ ශාතිශය බහුතර ජනතාව බලාපොරොත්තු වෙන විදිහට මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණයක් ඇඳවලා ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය පාවිච්චි කරන්න අවස්ථාව ලබා දීමයි. මේ අතර ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා උත්සාහ කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් කටයුතු කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමටද අපේක්ෂා කරන බවයි. මේ රටේ පළාත් සභා 9න් 8ක් අකර්මාන්‍යයි. දැන් අලුත්ම උත්සාහය තමයි ජනාධිපතිවරණය කල් දැමීම. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි දැන්වන විට සකස් කෙරෙමින් පවතිනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නාම යෝජනා එතුමා කැඳවන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ අවුරුද්දේ ඔක්තෝබර් 20 වෙනිදාට පෙර. ඒ වගේම ජනාධිපතිවරණය පවත්වනවා කියලා මේ අවුරුද්දේ 2019 නොවැම්බර් 15යි ඩිසැම්බර් 7යි අතර ඒ කාලවකවානුව තුල. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරු 5 දෙනෙක් ඒකමතිකව තීරණය කළා සිරිසේන ජනාධිපතිතුමාගේ නිල කාලය අවුරුදු 5යි ඊට පස්සේ දවසක්වත් නිලයේ සිටීමට එතුමාට පුළුවන් කමක් නැහැ කියලා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ තුල මේක යොමු කළොත් 129 වගන්තිය යටතේ මේක යොමු කළොත් අපි මැදහත් වෙනවා.
සියලු දෙනාම ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් සියලු දෙනාම උසාවියට යනවා. උසාවියට ගිහිල්ලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තර්ක කරනවා මේක ප්‍රතික්ෂේප කරන්නයි කියලා. මේක ඉතාමත් ප්‍රමුඛ ප්‍රශ්නයක් හැටියට අපි ජාත්‍යන්තරයේ හමුවේ මේක ඉදිරිපත් කරනවා. දැන් හෙට දවසේ පාර්ලිමේන්තුව පටන් ගන්නවා. දැන් හෙට උදේ පාන්දර මම නම් හොඳට බුදුන් වැඳලා දෙවියෝ වැඳලා තමයි පාර්ලිමේන්තුව එන්නේ. මොකද ආපහු එන්න ගෙදර යන්න හම්බෙන්නේ දන්නේ නැහැ නේ. විශ්වාස නැහැ. මොකද හේතුව භාෂා පරිවර්තකයාව අත්අඩංගුවට ගත්තා නම්. එතකොට මේ පුජ්‍යලයා කියලා තියෙනවා මම මගේ හිතවත් දේශපාලඥයන් හරහා මාර්ග බාධක ඉවත් කරගන්නත් කටයුතු කරනවා කියලා. ඒතකොට මේ භයානක තත්ත්වය. හැබැයි පාර්ලිමේන්තුව යන්නේක ෂුවර්. පාර්ලිමේන්තුවේ එන්නේ එක ෂුවර් නෑ. දැන් මේ දවස්වල අපි මංගල හොයන ඇඳන් යට හොයනවා. නෑ හොයාගන්න නෑ. කොහෙද තාම නෑ හැංගිච්ච තැන හොයාගන්න. අපි කිව්වා පන්සල් යන්නක. ඒ ගිහිල්ලා. දැන් හැංගිලා ඉඳගෙන මංගල සමරවීර වැඩක් කරනවා. ඔහු කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඊට පස්සේ ඒකට ප්‍රතිඋත්තර දෙන ප්‍රකාශ අපි දැකලා තිනවා විශේෂයෙන්ම හිරු නාලිකාව සහ දර්ණ නාලිකාව දිගින් දිගටම මේක ජනතාවට පැහැදිලි කරනවා. දැන් ඔහුගේ ප්‍රයත්නය තමයි හිරු නාලිකාවටත් දර්ණ නාලිකාවටත් ඒ අයගේ දැන්වීම් ලබා නොදීන්. අපි මංගල සමරවීර ඇමතිවරයාට කියනවා තමන් ඉන්න මුදල් අමාත්‍යාංශේ මේක කේමගේ කොළු වගේ අම්මගේ තාත්තගේ බුදලයක් නෙවෙයි. මේක මේ රටේ ජනතාවගේ රජයේ වගකීමක්. අපි රාජ්‍ය නිලධාරීන්ට බොහොම කියන මුදල් අමාත්‍යාංශේ. එයාට ඕන කැලෑ ටීවී වලට විතරක් දැන්වීම් දෙන්න ගියොත් අපි කියනවා නිලධාරී මේවට අස්සම් කරන්න වෙයි. හැබැයි නිලධාරීන්ට අපි කියනවා අස්සම් කරන්න. අස්සම් කරලා ආණ්ඩු පෙරළුනාට පස්සේ ලෑස්ති වෙන්න ඊට පස්සේ පොලිමේ එන්න. වෙසක් උත්සවයට සමගාමීව ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේ ඊයේ බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. 30 වසරක් පැවති යුද්ධය වෙනුවෙන් ජීවිත කැප කළ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, තුවාල ලැබූ රණවිරුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරමාලාවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට පින් පැමිණීම හා තුවාල ලැබුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මෙම පින්කමේ අරමුණයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම පින්කමට මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා. සම්මා සම්බුද්දස්ස නමෝ තස් අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් ලංකාවෙන් ඉතාම හිටපු ඉන්න අතිදක්ෂ පාලකයෙක්, ඒ වගේම ලංකාවේ වැඩියම බැනුම් අහපු අගමැතිවරයෙක්, නොයේ අපහාස උපහාස විඳපු අගමැතිවරයෙක් හැටියට එතුමන්ටත් අපි නියත විවරණ ලබා දෙන්න කැමැතියි. ඊළඟට මේ රටේ ජනාධිපති ධූරයට ඉදිරිපත් කළ ඔබතුමා බය නැතුව මේ රට එකසේසත් කරන්නට ඔබතුමාගේත් අප්‍රමාණ අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා. ඒවා අපි අමතක කළා. නොදන්න දෙයියන්ට වඩා දන්න මහසෝන හොඳයි කියලා පරණ කතාවක් තියෙනවා. hina නුනට කතා නොකලට ළමයි වඩා නොගත්තට ඕනෑම රාජ්‍ය නායකයෙකුට දුරකථනය අරගෙන කතා කරන්න පුළුවන් විදිහේ රාජ්‍ය නායකයෙක්. ඒ නිසා ඔබතුමාට අනිත් සියලු මහා සංඝරත්නය මොන මතය දරුවත් මගේ මතය නම් මම ඔබතුමාට නියත විවරණ දෙන්න සූදානම්. නොනවතීම ඉදිරියට යන ජයග්‍රහණයේ සිකුරුයි. අගමැතිතුමාගේ පුංචි දුර්ලකම් තියෙනවා කියලා පාලිත හාමුදුරුවෝ කිව්වා. මම ඉල්ලා හිටනවා උන්වහන්සේගෙන් ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නයි කියලා. මොකද උන්වහන්සේ එහෙම සුදුස්සෙක් නෙමෙයි එතුමා පිළිබඳ කියන්ට. අපි සෑම දෙනාම මේ අවස්ථාවේදී හුඟා කල්පනාවෙන් කටයුතු කරන්නට ඕනේ. ඔය අප්‍රේල් බෝම්බෙට වඩා භයානකයි ඔක්තෝබර් බෝම්බෙ පිපුරුවා නම් ඒක අපේ අගමැතිතුමා නිෂ්ක්‍රීය කරපු හින්දායි අද අපි මේ විදිහට ජීවත් වෙන්නේ. මේ නිසා එතුමාගේ ශක්තිය, ඥානය, බුද්ධිය පාවිච්චි කරන්න අපි හැමතිස්සම ඉඩ දෙන්න ඕනේ. අනාගත ආණ්ඩුවක් යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාරහෙන් පිට අභයාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍ය කටයුත්තකට එක්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. 30 වසරක යුද සමයේදී මියගිය රණවිරුවන්ට පින් පැමිණවීම සහ ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ පින්කම් මාලාවක් පළාත් 9ක ස්ථාන කිහිපයකදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණු අතර නාරහෙන් පිට අභයාරාම විහාරස්ථානයේදීද පිරිත් පින්කමක් පැවැත්වුණා. එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. තලතා අතුගොඩ මහත්මියට මංගල සමගිර මහත්මයාට අපත් මෙනෙහි අපිට පිළිතුරු දෙන්න වෙනවා. මහා සංඝ රත්නයේට තලතා අතුගොඩ කියන්නේ කවුද කියන එකත් අපි දන්නවා. මේ නායකයෝත් අපි කවුද කියලා දන්නවා. නමුත් එදිනෙගේ කතාව මෙයාමත් කාලේ වුණා. තාම පිළිකුල් පහකට ප්‍රතික්ෂේප කරනවා. අද මේ රට අනාරක්ෂිත රටක් කියන එක ගැන වාද කරන්න මම හිතන්නේ කවුරුත් එයි කියලා. මේ රට අනාරක්ෂිත වෙනා කියනකට වඩා මම කියන්නේ කැමති අනාරක්ෂිත කරලා තියෙනවා. තලතා අතුපෝරණ මැතිණිය ගැන කතා කළා. එතුමාගේ සහෝදරයා ගාමිණී අතුපෝරණ
ඒ ගාමිණී අතුකෝරළ මහත්මයාට මොකද වුනේ කියලා දැන් ඔය අට්ටිකරන ඇමතිකමේ ඉන්න කාලේ ඇතුළතවත් හොයාගන්න එතුමිය මානසික ගන්නවා නම් මේ හාමුදුරුවෝ ගැන කතා කරනවට වඩා හොඳයි කියන එක මම එතුමියට කියන්නේ කැමතියි. එතුමියට ඒක දැන් අමතක වෙලා ඇමතිකම හම්බුනාට පස්සේ එතුමිය ඔය මන්ත්‍රීකම් ගත්තේ ඇමතිකම් ලබා ගත්තේ ඒ පැරිච්ච සහෝදරයන්ට පිසිද්ද වෙන්නේ. ඇත්තටම ඉතින් කනගාටුදායක තත්ත්වයක්. මොකද අවුරුදු 10ක් ගිහින් අපි කිසි ප්‍රශ්නයක් කියන්නේ නැතුව 10කට මාසයකට උඩදී වෙනත් ත්‍රස්තවාදයකට ඔලුව උස්සන්න ඉඩ දුන්නා. ඉතින් මම හිතනවා ඒකට එක හේතුවක් රණවිරුවන්ගේ දඩයම. අනිත් එක සම්පූර්ණ බුද්ධ්‍යාංශය අඩපණ කිරීම. මේවා හේතු වුණා. දස් පහේ යනකොට මීට වඩා පොඩි වෙනසයි තිබුණා. අපි වෙනස් කරානේ. ඒ සඳහා අපි දැනටමත් සූදානම් වෙලා ඉන්නේ. නෑ ඒකට ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්න. දැනටමත් ජනාධිපතිවරයා මං හිතන්නේ ගිවිසුම් වලට අසං කරන්න එපා කියලා. යම් සූදානම් තියෙනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරනවා. අදාළ ලිපිය මගින් ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා දෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ජාතියේ ගෞරවය හිමිවන බවයි. උපුටා ගැනීම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් රටේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් සතු කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කිරීමට යෝජනා කරයි. ඒ අනුව අක්කර දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් මහා සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. ආයෝජන කලාප 4ක් යටතේ ඇමරිකානු, ඉන්දියානු සහ ජපන් සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12කි. ACSA නැමති ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන්තොටුපළ පමණක් නොව අභ්‍යන්තර කඳවුරු පිහිටුවීම සඳහාද ඇමරිකානු හමුදාවට බලය ලැබේ. දැනට ත්‍රිකුණාමල වරාය පිටත සැපයුම් කේන්ද්‍රයක් ලෙස නවතා ඇති ජෝන් සී ස්ටෙනින්ස් නම් යුද නෞකාවේ හමුදා බටයින් 6500ක් රැඳවිය හැකි අතර යුද ගුවන් යානා 100ක් රැඳවිය හැක. ඒ අනුව ලෝකයේ විශාලතම හමුදා අනුකණ්ඩය වන ඇමරිකානු 7 වන ඉන්දු පැසිෆික් කමාන්ඩ් ලෙස හැඳින්වෙන හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රය ශ්‍රී ලංකාව බවට පත්වේ. ඊට පහසුකම් සැලසීම සඳහා ත්‍රිකුණාමල සහ කොළඹ වරාය හා කටුනායක ගුවන්තොටුපළ යාකරන ආයෝජන කලාපයක් පිහිටුවීම ආවරණය වන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේය. සෝෆා නම් වූ 3 වන ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා ඇමරිකාවට ගොස් සිටින බවට වාර්තා වේ. එම ගිවිසුම මගින් අනෙක් ගිවිසුම් දෙක හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඇමරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා දෙයි. එම නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට අවසර ලැබේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. උපුටා ගැනීම අවසන්. ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා. යුතුකම ජාතික සංවිධානයේ අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ සෝප ගිවිසුම පිළිබඳ තොරතුරු වගේක් අට ලැබුණා. මේ 6 මාසයේ ඇතුළත මේ ගිවිසුම අත්සන් කළා මේ රට ඇමරිකාවේ කොලනියක් බවට පත් කිරීමේ අඩිතාලම වැටෙනවා. ඒ වගේම අවුරුදු නැතනේ 200කට බදු දීමක් ගැනයි මට ලැබිලා තියෙන තොරතුරු. මොකද ඒ රටවල තීරණය කළා තියෙනවා දැන් තත්ත්වය හොඳ නෑ ඉවරයි කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හදපු බේබිලගෙන් ඉතුරු ටිකත් සකස් කර ගැනීමයි සූදානම් වෙන්නේ. කොච්චකඩේ පල්ලියේ බෝම්බේ පුපුරලා පැය දෙකක් යන කලින් මම පල්ලියට ගියා. මම දැක්කා සූප්වක් ගහපු කිරි බෝතලයක්. පොඩි සපත්තුවකුත් එක්ක. ඒකෙන් මම හැරුණා අනිත් පැත්තට. මම ආවේ ඇඬුව කඳුළු. මට ඇති වුණු වේදනාව මගේ අම්මා තාත්තා නැති වුණ දවසවත් මට එහෙම ඇති වෙලා නැහැ. එයාට මට නොඑක් කරදර කරනවා. මම ඒකත් ඉස්සරහදී කියන්නම් විවිධ තර්ජන, විවිධ ගර්ජන, විවිධ ඒවෙන් කරදර කරනවා මානසිකව අපිට. ඒකත් මේ ආණ්ඩුව අපිට කරගෙන යනවා. ඒ හින්දා අපි දිහාම බලන් ඉන්න එපා රටේ ජනතාව. අපි කොයිලා හරි වෙඩිල්ලක් තියලා හරි මරලා දායි. රට ටිකක් දීලා හරි. ඉතින් මේ ප්‍රශ්නේ අතට ගන්න කියන ඉල්ලීම මම ආවෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් රජයක් පත් කරගත හැකි රාජ්‍ය ව්‍යුහයක් බවට පෙරළිය යුතුයි. වහාම අපේ මූලික නීතිය වන ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය විය යුතුයි. ශක්තිමත් ආණ්ඩුවක් පත් කරගත හැකි ව්‍යවස්ථාවක් මැතිවරණ ක්‍රමයක් වහාම අපිට අවශ්‍යයි.
මංගල සමරවීර අමාත්‍යවරයාට මෙන්ම තලතා අතුකෝරළ අමාත්‍යවරියටද අවශ්‍ය ඇත්තේ රට තුළ අර්බුදයක් නිර්මාණය කර විදෙස් හමුදාවන් මෙරටට ගෙන්වා ගැනීමට බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. ඒ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. වෙසක් පොය දිනේදී අධිකරණ අමාත්‍යතුමිය අපූර්ව ප්‍රකාශයක් කළා. ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ධර්මයට පිටින් ගිහින් අනුන් විනාශ කරන්න පෙළඹෙනවා කියලා. අපි දන්න තරමින් නම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර කිසිම භික්ෂුන් වහන්සේ නමක් හිටියේ නැහැ. පන්සල්වල පුපුරු ද්‍රව්‍ය එකතු කරලා තිබිලා හුනෙත් නැහැ. එහෙමනම් සමහර භික්ෂුන් වහන්සේලා කවුදයි තලතා අතුකෝරාල ඇමතුමිය නම් කළ යුතුයි. එහෙම නැති වුණොත් එතුමිය සමස්ත මහා සංඝ රත්නයට අපහාස කිරීමක් සිදු කළා වෙනවා. අනිත් පැත්තෙන් පෞගිය දිනවල සිවුරු 100 ගණනින් මුස්ලිම් අන්තවාදීන් සතුව තිබී හමු වෙද්දී සිවුරු පොරවාගත්ත මුස්ලිම් අය අත්අඩංගුවටපත් වෙද්දී යම් පහර දීමක් ළඟ යමෙක් සිවුරු දරාගෙන සිටිය පමණින් ඒ අය භික්ෂුන් වහන්සේලා කියලා අධිකරණ ඇමතුමිය නිගමනය කළේ කෙසේද කියන ප්‍රශ්නයටත් එතුමිය උත්තර බැදිය යුතුමයි. භික්ෂු විනය ගැන වෙසක් පොය දින අනුශාසනා පවත්වන්න තලතා ඇමතුමිය කවුද? බුද්ධ ශාසනයේ මහා උපාසිකාව විසාකාවිය තබා ප්‍රජාපති ගෞතමී මහා තෙරණියවත් භික්ෂු විනය ගැන අනුශාසනා පවත්වන්න ගිහිල්ලා නැහැ. මෙවැනි ප්‍රකාශයක් කළාම බෞද්ධයන්ගේ සිත් රිදෙන බව ඇමතිතුමියට සිහිපත් උනේ නැද්ද? මංගල ඇමතුමාට වගේ තලතා ඇමතුමියටත් ඕන වෙලා තියෙන්නේ රට ගිනි ගොඩක් ලේවිලක් බවට පත් කරලා විදේශීය හමුදා ගොඩබස්සා ගැනීමේ අගමැතිතුමාගේ සිහිනය සැබෑ කිරීමටයි. දෙදායේදී එස්.එල්. ගුණසේකර මහත්තයාගේ වෙස්මුණ බැඳගත්. 2004 දී එල්ලාවල නායක හමුදුරන්ගේ වෙස්මුණ බැඳගත්. 2015 දී ඕමල්පේ නායක හමුදුරන්ගේ වෙස්මුණ බැඳගත්තා. දැන් ඉතින් මාවරලේ බද්දීමගේ වෙස්මුණ බැඳගෙන ඉන්න බව තමයි අපිට පේන්නේ. හැබැයි ඉතින් ජනතාව නම් කියන්නේ වෙස්මුණ බැඳන් ආවට නෑ අපි රැවටෙන්නේ කියලා. ජනාධිපතිවරයා සහ සිරගතව සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරි සතිය තුළදී උන්වහන්සේ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ පවසනවා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමිගේ සූදුක් විමසීමට වැල්කඩ බන්ධනාගාරයට ගොස් නැවත පැමිණෙන අතර මාධ්‍යවේද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. හදිසියේ ජාතිකත්ව සංකල්පය තුළට මුවා වෙලා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගන්න එන සිංහ හම පොරවගත්ත බැටළුවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ඥානසාර හාමුදුරුව විශේෂයෙන්ම ඉල්ලා සිටියා. LTT රැඳවියන් 103 දෙනෙක් පමණ බන්ධනාගාරේ රඳවලා ඉන්න අපි ඔවුන්ව මුණ ගැහුණා. ඔවුන්ගේ අදහස තමයි LTT ත්‍රස්තවාදයේ 2009 පරාජය කිරීම සඳහා මේ රටේ ආරක්ෂක අංශ සහ දේශපාලකයෝ කටයුතු කරපු ආකාරයත් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ඇතිවෙච්ච මුස්ලිම් අන්තවාදී පිරිස පාලනය කරන්න දරන උත්සාහයත් අතර විශාල වෙනසක් තියෙන බව ඔවුන් දකිනවා. තමන්ගේ මුස්ලිම් මන්ත්‍රීවරු, මැති ඇමතිවරු සහ මුස්ලිම් දේශපාලකයෝ හුරතල් කරමින් මුස්ලිම් අන්තවාදයට සුදුහුණු ගාන එක වැරදි බවත් ඒ තුලින් මේ අන්තවාදයේ පරාජය කිරීමට බැරි බවත් ඔහු විශ්වාස කළා. ඥානසාර හාමුදුරුවෝ ඉක්මනින්ම නිදහස් වෙනවා. ජනාධිපතිතුමාට ජාතික සංවිධාන හැටියට සතියක කාලයක් අපි ලබලා දීලා තියෙනවා. එතුමාට කල්පනා කරලා එතුමා ඥානසාර හාමුදුරුවෝ අතර ඇතිවෙච්ච සංවාදයේ ප්‍රතිඵලයක් විදියට ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන තැනටපත් වෙමින් තිබෙන බව අපි හිතනවා. අපට නිල නොල ආරංචි මාර්ග අනුව අපිට දන්නවා ජනාධිපති කාර්යාලයේ යම් කිසි ලිපි ලේඛන කටයුතු වගේ සකස් වෙනවා කියලා. ඉතින් ඒකේ සත්‍යතාවය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. අපිට නිල නොවන ආරංචි මාර්ග තියෙනවා. අගහිංකකම් නිසා පාසල් වරම් අහිමි වූ තනමල්විල මුවන් පැලැස්ස ප්‍රදේශයේ සිටින දරුවන් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දෙරණ පසුගියදා අනාවරණය කළා. එම පුවත දුටු පරිත්‍යාගශීලී ප්‍රේක්ෂක හදවත්වල එකතුවෙන් එම දරුවන්ගේ අධ්‍යාපන සිහිනය මෙන්ම ඔවුන් වෙනුවෙන් නව නිවසක් සැකසීමේ මූලික කටයුතුද අද ආරම්භ වුණා. මං හරි මාසයි මේ දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යනවා බලන්න. ඇයි ඉස්කෝලේ යන්නේ නැත්තේ? සාසසාලි නෑ. තනමල්විල මුවන් පැලස්ස ප්‍රදේශයේ ජීවත් වන චමිලා සහ නමින්ද දැඩි අගහිඟකම් මැද්දේ සිය දරුවන් තිදෙනා සමග ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳව අද දෙරණ ඉකුත් 17 වෙනිදා තොරතුරු අනාවරණ කළා. එම අනාවරණයත් සමගින් ලොව පුරා වැසෙන ශ්‍රී ලාංකිකයින් බොහෝමයකගෙන් ඊට ප්‍රතිචාර හිමි වූයේ මේ අහිංසක දරුවන්ගේ සිහින යථාර්ථයක් කිරීමට මාර්ගය උදා කර දෙමින්. ඒ අනුව ඔවුන්ට උදව් උපකාර කිරීම සඳහා බොහෝ දෙනෙක් ගෙවුණු දින කිහිපය පුරාම මේ නිවස වෙත පැමිණියා.
එලෙස පැමිණි පරිත්‍යාගශීලීන් අතරින් තිදෙනෙක් මේ දරුවන් තිදෙනාට උසස් අධ්‍යාපනය දක්වාම සියලු වියදම් දැරීමට එකඟ වී තිබෙනවා. එසේම හරිහැටි හිසට සෙවණක් නොමැති මේ කුඩා පැල්පත වෙනුවට අංග සම්පූර්ණ නිවසක් සාදා දීමට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූ අතර ඒ අනුව අද ඔවුන්ගේ නිවස සෑදීමේ මූලික කටයුතු ආරම්භ කෙරුණා. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේද ශ්‍රමදායකත්වයේ හිමි වුණා. ඔවුන්ගේ හෙට දවස සැබෑ කර ගැනීමට උණු වූ හදවත්වලට අද දෙරණ හදපිරි ප්‍රණාමය. මාමලාට මේ නන්දලාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිළිගන්න. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදී කණ්ඩායම සමග සමගතා පැවැත් වූ තවත් සැකකරුවන් තිදෙනෙක් අම්පාර කල්මුණේ ප්‍රදේශයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බුද්ධ්‍යංශවලට ලද තොරතුරකට අනුව අම්පාර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. පළලින් අඩි 80ක් හා දිගින් අඩි 120ක විශාලත්වයෙන් යුත් බෞද්ධ කොඩියක් වලපනේ මහකුඩුගල කන්දේදී මේ දිනවල ප්‍රදර්ශනය කරනවා. රිදි මීටර 880ක් උපයෝගී කරගෙන ඇති මෙය ලොව දෙවැනි විශාලතම බෞද්ධ කොඩිය ලෙස සැලකෙන බවයි මහකුඩුගල ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිකාරී පූජ්‍ය උඩුහාවර සාරානන්ද හිමියන් පවසන්නේ. ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණි තරුණයෙක් එහි භාණ්ඩ සොරකම් කර පිටවන අවස්ථාවේදී සුපිරි වෙළඳසැලේ සේවකීන් ඔහු අල්ලාගෙන පොලිසියට බහර දීමට කටයුතු කර තිබෙනවා. අදාළ සොරකම සිදු කරන අයුරු වෙළඳසැලේ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. වාරියපොළ තඹරව ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි සර්ප කුස්සෙකුට ප්‍රදේශයේ පරිසරවේදියෙකු මූලික ප්‍රතිකාර සිදු කර නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත බහර දීමට කටයුතු කර තිබෙනවා. පසුගිය 17 වනදා පොල්ගස්සෝවිට හෙරලියාවල් ප්‍රදේශයේ හෝටලයක පැවති උපන්දින සාදයකට සහභාගී වූ තරුණයෙක් යලි නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් කොහුවල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. තරුණයාගේ මෝටර රථය හෝටලෙන් පිට යන දර්ශන එහි CCTV කැමරාවල සටහන් ඇති අතර විමර්ශනවලදී අනාවරණ වූයේ ඒ අසල ඇති ගොඩවෙල ඇලට රථය පෙරළී ඇති බවයි. ඒ අනුව පොලිස් කිමිදුම්කරුවන් විසින් අද පෙරවරුවේ කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී මෝටර රථය සහ මල සිරුර ගොඩ ගනු ලැබුවා. මියගොස් ඇත්තේ දෙහිවල නැදිමල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ලහිරු සමරසිංහ නැමැත්තෙක්. ඒ සමගින් ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාට පත්වනවා. සුබ රාත්‍රියක්.